අමතක අපේ ව්‍යාපාරයේ වැඩවලට ඉතල කොටේ නාවිහාරයක් යද්දී එන හඬමයි තාම. ඒ දවස්වල උන්වහන්සේ දේශනා කරන තමයි උන්වහන්සේගේ දර්ශනය. රට ලෝකේ වෙනස් වෙනවා. හැබැයි උන්වහන්සේගේ දර්ශනයට ලෝකය එනවා ඉතින්. ඒ නිසා උන්වහන්සේ ගැන තවත් විවිධ දේවල් කියලා කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. රටම දාගත්තා. අති ගෞරවනීය වන්දනීය අති පූජ්‍ය මාතුළුවාවේ සෝබිත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කැමති වුණා මේ ස්ථානයට වැඩම කරන්න. සහ ඒක වඩාත් කැමති අපේ මාධ්‍යවේදීනු මේ මයික්‍රොෆෝන ඉදිරියේ ඔබ වහන්සේ කතා කරන්නේ කාටද කියන්නේ. විදාම ආදරේ දෙපාරකට ආරාධනා කරනවා. මේ සභාවේ අවබෝධයක් කරගන්න. අද වෛද්‍ය සාන්තිකේ ආරක්ෂා මහත්මයා කාරුණ්‍ය දැකීම හා රැකීම මාතෘකා කරගෙන ලියපු පොත අප අතට පත් කරන දවසේ මහා විද්වත් පිරිසක් සහභාගී මේ අවස්ථාවට සහභාගී වෙන විද්වත් සභාවේ අතමා එතුමා මේ පොත ලියලා තියෙන්නේ ජීවිත කාලයේ පුරාම තරුණ තරුණියන් අතර ජීවත් වෙච්ච කෙනෙක්. විශ්වවිද්‍යාලයේ තරුණ තරුණියන් එතුමාට ඒවා පිළියු අනිත් එයන්ගේ පස්ස මේ වගේ ගැඹුරු අවබෝධයක් ඇතිවල ඒක කල්පනා කරලා මලමාගත් අත්දැකීම් ටික සමාජයේ ඉදිරියේ තියලා පරම්පරාවට කිසියම් ආකාරයක මඟ පෙන්වීමක් කරන්න පුළුවන් කියලා. ඒ මොකද? තරුණත්වය කියලා කියන්නේ ජීවිතේ වසන්ත කාලය. ජීවිතයේ සුන්දරම කාලය. ඒ තරුණයේ නියගේට අපිච්ච මලක් වගේ දියලි තැලි පොඩි වී යන නොදී විකසිත කුසුමක් වාගේ සුවඳහමහම තරුණි රස විඳින්න තරුණයන් කියන අවස්ථාව අපි ලබා දෙනවා. ඒ සඳහා පරිසරයක් අපි හදන්නේ. දැන් බුදුහාඳුරෝ පතිලූපදේශ වාසෝච කියලා කිව්වා. සුදුසු පරිසරයක ජීවත් වෙන්න ඇත්තම් ඒක මංගල කාර්යය. මේ තරුණයන්ට සුදුසු පරිසරය හදා දෙන එක අපි යුතුය. ඒ මොකද මේක තමයි ජීවිතේ මොකද කාර්යය. කතාවක් තියෙනවා. මේ ලෝකයේ මහා බ්‍රහ්මයන් ලෝකෙම අවලා හැමෝටම දුන්නේ අවුරුදු 20යි වයස. මිනිහටත් 20යි. හරකටත් 20යි. ඌවටත් 20යි. බල්ලටත් 20යි. බකමුලටත් 20යි. කොහොමද විශේෂද? භාවන. එහෙම දුන්නම එකෙන් අහන්න. ඒ ගුණ අහනවා. මට කියන 20යි. මට කියන කාර්යභාරය මොකක්ද? මොකද මේ නාහේ විදි ලාඩන් ගහයි. කොහොමද ඉවදි බලන්න. කීප ගමන් ගුණාංග වන් 20ක් වෙයි. එකේ අත බරාදින්නේ. මට 20ක් ඇයි? ඒක පොඩු මිනිහා කියනවා ඒ 10 මට දාන්න. අපි ඇතිවිමත් යන මොකද හම්බුණා? ඒ 10 මට දාන්න. ඔන්න ගුණාංග 10ක් මම දාන්න. ඊළඟට බෝරුවා ඉන්නවා. බෝරුවා කිව්ව මට 20යි. බෝරුවා මම මොකද කවුරු 20ක් කරන්නේ? උඹට තියෙන්නේ මේ පිටේ බරපතවයි පුළුවන් තරම් ඇදගෙන යන්න බරයක්. ඒකට බර අදින්න මට ඕනේ නැහැ. මට අවුරුදු 10ක් තිබුණා නේ. කියනකොට මිනිහා කියලා ඒ 10ක් මට දාන්න. මොකද අපි වයස වැඩි කරගන්න. ඊළඟට බලයි. බලයිවා අද ගියේ මට 30යි. මොකද වැඩි උඹට තියෙන්නේ දන් උඩ හරි කාලා කවුරු මට හරි කාලා
ඉතින් ඒකට බොරු බොරු හිටපන්. ඉවල් බොරු කරපන්. ඒකට ඉවල් බොරු කරන්න මට ඕනේ නැහැ. ඉස්සක්වත් මට 10ක් කියනකොට මිනිහා ඔකේ 10ක් මට දාන්න. ඊළඟට බකමු වෙලා ඉන්නවා. බකමුණ මට කියේ උඹට 20යි. උඹට රෑ දවල් වලට තහන්න. රෑ වලට මොකක්ද කරන්න පුළුවන්? උඹට වැඩි සද්ද ගන්නද කිව්වමයි. අනේ එහෙම කරගෙන ඉන්න මටත් ඕනේ නැහැ 20ක් මට 10ක් නැහැ. ඔහොම කියලා යාන්තම් අසුරුට හදාගත්තා. දැන් අපට 20යි හම්බුනේ. මේක එකකින් ගත්තට හින්දා අපිට මිනිහට හම්බුනේ 20යි. අන්න මොකක්ද කාලෙ ගිය තරුණ කාලේ අස්සර සුන්දර කාලේ. අපි ඒ තරුණ කාලේ තරම් සුන්දර කාලයක් අපිට තව හම්බුනේ. මිනිහට හම්බුනේ ඉච්චා. දැන් ඊළඟට ගුණාවෙන් ගත්ත 10ක් එක පටන් ගන්නවා. ඒක බලින් දෙපා. ගුණාවදිනෝ. අපි ඉතින් බේජික් බැඳලා ඇද්දපා නාටක ගන්නවා. නහය විදිනවා මක් නෝන නහය විදිනවා. ඒක ඉන්නේ. මේ කතා කරනකොට ඉස්සරහට තමයි මිනිම පිළිමිකක් කියවලා ඒක මිනිම කාස්තාවක් කියවා කියලා ඉන්නවා. මූලාන්නේ මම වගේ කිව්වා. එතන කිව්වා තමන්ගේ විරිදට බය ආය මේ පැත්තෙන් වාගේ. විරිදට බය නැකේ අර පැත්තෙන් වාගේ. අර බිල්ලට බය නැති කිව්වා නේද? බිල්ලට බය නැති පැත්තක එක්කෙනෙක් ඇවිල්ලා වාඩි එක වහන්නේ. යා බිල්ලට බය ආ. මන්ට මූලාකරගෙන ඒ වෑල් කරන්න නෑ නෝන මහත්තයා ගොල්ලෝ පැත්තේ වාඩි. ඉතින් ඒක දැන් ඒ ගුණාවෙන් ගත්ත මිස් එක නාරංග ගහලා තිබුණා. ඒක මට ගන්න කිව්වා. ඊයකට පූර්වයෙන් ගත්ත 10 කියනවා. පූර්වකදී බණාදින එක දැන් ඉතින් ළමයි දෙන්නයි තුන් දෙනාගේ අතර දෙනයි ඊවල් හදන්නයි දරුවල් හදන්නයි ඉස්කෝලේ යවන්නයි රසායන ගන්නයි කතාවද බඳන්නයි වන්දන බණාදින. ඊළඟට අන්දහයකට බලන්නේ. බල කරන්නේ මොන කරන්නේ? අපිට ඔය 50 විතර පැත්තේ පස්සේ අපිට හම්බෙන්නේ පොර වැඩි. තමයි ඉස්කෝලේ යනවා මුළු කරවල බලන්න. පිටරට එංගලන්තේ දුවේ කියනවා දුව බබා අම්මා මෙහෙ කියනවා අම්මා ආදරේට ඔය කියන්නේ ළමයා වන්නේ කියන්නේ වැඩි කියලා මොන කරන්නේ කියන්නේ ඒ මුර වැඩි අපිට කරන්න දෙයක් මුර කරනවා ඊළඟට ගන්නේ බකර මුඩ මෙතන දැන් ඉතින් අපිට 60 පැත්තෙන් පස්සේ අංගෙන්නේ නැහැ පිටින්නේ නැහැ ඒක ගන්නත් බෑ මේ ගගා ඉන්නේ ඒකද බකර මුඩ නින්නේ ඒ බකර මුඩේ ඉතින් මොකටද වෙන්නේ දැන් බලන්න මෙතන උනත් වයසකයි දෙන්නේ කම්මෝඩ කැටපැනු අය දෙන්න කතා කරන්නම දෙන්නත් ලෙඩ කරනවා කාගෙන් දෙයිකලට සුගර් නැටලාද ප්‍රෙෂර් එක බෑලාද ආතරයිටිස් කොහොමද ඒගොල්ලෝ මාස් ඒ විතර මැරෙන්න ලෑස්ති වෙනවා ඒ වෙන කතාවක් ඇත්තෙම නෑ මේ තරුණ කාලේ බලන්නකො සුන්දරම ජීවිතේ ඒ තරුණිය අප දෙපාරක් එන්නේ නෑ ඒ නිසා ඒ තරුණ කාලේ ජීවිතයේ සුන්දරම කාලේ වසන්ත කාලය අන්න ඒ තරුණකම ගැනයි අද අපි මේ කතා කරන්නේ. දැන් මේ ලංකාව ගත්තොත් කෙන මේ තරුණ ජීවිත ගැන කතා කරමු. බලන්න ඒ තරුණයන්ගේ ප්‍රශ්න දිහා තරුණ දිහා අපි සාන්තිපත්ව බලලා තියෙනවා. එතකොට තරුණ කාලේ තමයි ඔක්කොම බුදුහාමුදුරුවෝ අවුරුදු 29 විප්ලවය පටන් ගන්නවා. අනිත් පොත තමයි නාවර තමයි. ඒ 35 වෙනකම් උනස් පරිශ්‍රණයක් කළා. සත්‍ය සොයාගෙන යනවා. ඒ පරිශ්‍රණයට ආව පස්සට තාපසු. මොකද ඊළඟ දාලා බුදුහාමුදුරුවෝ තරුණ හමුදා. ඒ බලමු පස්සට තවුසන් ඉඳලා කොහොමදම තරුණ ඒ තරුණ දවස් කරන්නේ සත්‍ය සොයන කමට එකතු. ඒ තරුණයන්ට නැත්තම් නිවන් දකින්න කවුද දෙන්නේ? කෙනෙක් පැවිදි කරනකොට අංග විකලයි මහාන කරන්නේ. පුරු මහාන කරන්න එපා. අන්ධයෝ මහාන කරන්න එපා. බීරෝ මහාන කරන්න එපා.
ඇඟිලි කොටාය මහාන කරන්න එපා. උගක් කුසය මහාන කරන්න එපා. උගක් මිටියයි මහාන කරන්න එපා. විදුහා නිවන් දකින්න බැරි. උසුම්නා නිවන් දකින්න. ඒක නෙමෙයි. මේ හමුදාවට වදව ගන්නවා. ඒ කියන්නේ ඊටම ප්‍රියමනාප පුරුෂයෙක් මහාන කරනවා. ඒ මහසාල කාර්යභාරයක් තියෙනවා කරන්නේ. යේසුස් වහන්සේ තරුණ මිනිස්සුන්ගේ පටන් ගන්නවා. ලිවිං විප්ලවය පටන් ගන්න තරුණ මිනිස්සු. ඒ වගේම චීනියක් ගොඩනගාපු ඒ මහ වීර පුරුෂයා. තරුණ වයස. ඒ වගේම එදා දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා විවේකී කවුරු ජාතිකයන් සහන් කරලා තරුණ වයස. ඉස්සරහට නාට්‍ය නගා. මේක තමයි තරුණකමේ ස්වභාවය. තරුණ විප්ලවවාදී. ඒ වගේම තරුණෝ සාධාරණ වෙනුවෙන් කැපවෙච්චා. තරුණ අසාධාරණ අයුක්ති පෙන්වන්න බෑ. ඒ තරුණ මාත්‍යක වැදිච්ච දෙයක්. අර කතාවක් තියෙනවා ඉස්සර මහලුගේ කවුරුද මන් දන්නේ මේ. අවුරුදු 25 වෙනකන් මාක්ස්වාදියෙක් නොවේ නම් ඒ මිනිහා හදවත නැති මිනිහෙක්. ඒ මාක්ස්වාදිය තාමගේ පන්තිබේදේ වෙනුවෙන් සාදුකීම් පෙරනෝ දැන් ඉතින් නැගිටියව අන්තිම සම්නත සැලසියව ඒ තමකමේ හැටි හදවතක් නැති මිනිහෙක් මාක්ස්වාදියෙක් නොවේ. පන්නේ මාක්ස්වාදී ඉන්න පුරුදුනේ මිනිහ. දැන් ලංකාවේ කවුරුත් මාඩාවේ නෑ මේක. කොහොමද ඒවා? ඒක තමයි ස්වභාවය. දැන් අපිට විශ්වවිද්‍යාලයේ ඉන්න අය සටන් ගාවේ විප්ලවවාදියෝ සටන් කළා. මේ පන්ති සඳ වෙනුවෙන්. ඊයකින් එක්කෙනෙක්වත් ඉතුරුන්නේ නැහැ කවුරුවක්වත් නැහැ. යාළු කොමිනන් දේශපාලු. මේක තමයි ස්වභාවය. තමයි ස්වභාවය. ඒ නිසා තමයි තරුණයෝ කැරල් ගහන්නේ. ඇත්තේ කැරල්ල වේවා. උතුරේ ප්‍රභාකරන්ගේ කැරල්ල වේවා. මේ සියලු කැරල්ලක් පස්පස ඉන්නේ තරුණයෝ. ඒ තරුණයෝ කැරලි ගහන්නේ. ඒ තරුණයෝ සටන් කරන්නේ. ඒ තරුණයෝ විප්ලවකාරී වන්නේ. ඒක තරුණියා වැඩි තිබෙන දෙයක්. තරුණකමක් එක්ක. දැන් බලන්න කවුරුම සාධාරණය යුක්තිය ඉල්ලා සිටිනවා. දැන් මේ රටේ අපි මේ වෙනසක් ඉල්ලා නෙමෙයි කරන්නේ. අපට වෙනසක් අවශ්‍යයි. අපට පෙරලියක් අවශ්‍යයි. ඒ වෙනසේ පෙරලිය හදන්නේ ජනතාවට සාධාරණ ඉෂ්ට වෙනවා කියන සැලසුම් ලබා දෙන්න. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ළමයි අනාගතේ මහ බලාපොරොත්තු ආශයක් තියෙනවානේ ඉගෙන ගන්න. හරි දුක් මහන්සි වෙනවා. අමතකට සලකන්න. පෞරේ සහෝදරයන් උගන්න ගන්න. දියක් දොරක් හදා ගන්න. ප්‍රසාදයක් බැඳ ගන්න. වාහනයක් ගන්න. මියගේ උච්චකාලී ඉඳලා තරුණියක් එක්කම අපිට බැඳී තිබෙනවා. බලාපොරොත්තු සමුදායක් ජීවිතේ ජය ගන්න. දැන් මේ විශ්වවිද්‍යාල තරුණයන්ට කොච්චර දුරට බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්. විශ්වවිද්‍යාලේ අවුරුදු 4කට ගියා මොනවද 7ක් විතර විශ්වවිද්‍යාල. දැන් අරතර මහා පාරින් දාස්කා. අතන විශ්වවිද්‍යාල දොරටුවෙන් උඩාරම ගහගෙන ඉන්න තකෝ ගහේ මාසෙකට වැඩි. මිලෝ මේ කතා කරනකොට පොදු ඔලොම ඉන්නේ කියලා. ගිහලා අහන්න බෑ. ඇයි ඔතන ඉන්නේ කියලා. අහන්නවත් දෙන්නේ. ඔය ඉන්න උඩාරම. දැන් උඩාරමේ ඉඳලා කවුරුත් කතා නොකර හින්දා අද උඩාරම බෑ. අර පාත් බෑ. අපි ගහයි. අපි දැස් ගහයි. දැන් මේ එතකොට ඊළඟට දැන් තරුණයන් විතරම අපි කියන්නේ අහන්නේ නැහැ කවුරුත්. ගණන් ගන්නෙත් නැහැ කාටවත්. අපි ගහනවා. ඊළඟට මොකද කරන්නේ? පස්සේ ඊළඟට කරගන්න. දැන් ඊළඟ වැඩේ පටන් ගන්න. ආන්නේ ඉතලයි ඉම්ප්ලිමන්ට් කරනවා. දැන් විශ්වවිද්‍යාලේ ඉවර කළා. ඉතින් අරමුණක් නැහැ. තව සෑහෙන කාලයක් යනවා රස්සාවක් හොයාගන්න. එතකොට කොහොම යන්නේ දේශපාලනේ පස්සේ ඒක දේශපාලන කරන්නේ වෙලා
දේශපාලන දැනුම දුන්නා. මම ඒක දැක්කා. ඉස්සත් වගේ රුසියා. ඉස්සත් තවරන්කා. එතකොට විශ්වයේ සමුහ පරීක්ෂණ ඇදවලදී සමුහ පරීක්ෂණයට යනකොට දන්නවා සමහර අය තෝරගෙන ඉවරයි. අඳුම් පහලක් ඉවරයි. ඒ සමුහ පරීක්ෂණය ඒක තවනේ ගියා. සමුහ පරීක්ෂණ. රුසියාවේ අගනුව මොකක්ද? දිල්ලිය. ඒක ඉනාලට පටන් ගත්තා. විහාරව මොස්කෝව දෙන්න දියාවුනේ. මොස්කෝව කිව්වොත් දෙන්න දිනාව කියලා ඉන්නවා. අපි දන්නවා ලැබෙන්නේ නැහැ. අන්න ඉච්ඡාවක් නැත්තේ. හරියට ඉච්ඡාවක් නැත්තේ. බලාපොරොත්තුවක් නැහැ. සියල්ලම දේශපාලනකරණය වෙලා කොම්පත්‍රින් ඉගුල් කරනවා. ඒක අසාව පහයක. මේ රටේ. දැන් මේ තත්ත්වය බලා ඉන්න පුළුවන් තමයි. ඒ නිසා තමයි අපට ඉල්ලන්න ඕන කරන්නේ අපි වැඩිහිටියෝ කෑ ගහන්න ඕන අපට ස්වාධීන රාජ්‍ය පරිපාලන සේවයක් අවශ්‍යයි. ඒක දේශපාලනකරණයෙන් තොර වෙන්න ඕන. තමයි CS විභාග පාස් වෙනවා තානාපති සේවය කියන්නේ. තානාපති සේවය. ඒ තානාපති සේවය වගේ උත්තරීතර සේවයකට යන්න තරුණයෝ කොච්චර මහන්සි වෙනවද? ඒ කාර්ය ලැබෙන්නේ. උන්ගේ කාර්යය ලැබුණේ. හත්මුතු පරම්පරාව මාල්ලිලා පුදාලා දුවලා පාප්පලා මහප්පලා විතරක් නෙවෙයි. රජයේ දැඩි දඬුවම් ලැබුවා. ඉරියෙක් නියමෙච්ච උසාවියේ තීරණය කරනවා රජයේ කිසිදු වැදගත් තැනකට පත් නොකළ යුතුයි. එහෙම සම්මත කරපුවා තානාපති වෙලායි. ඒක තමයි මේක තරුණ බලන්නේ. අපි විභාග පාස් කරද්දී මේ තානාපති වෙලාදී කවුද? සමහරු දේවෙලේ ඉතින් ජාවාරංකාරයි. ඒ වගේ ලංකාවේ පස්සෙන්ද අපරාධ කරපුවා දරුවන් දෙන්නත් ආවා. හැබැයි කොහොමද අපි විභාග කිරීම? තානාපති ගාස්සේ කොහොමද කරන්නේ? පතරන බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන අන්නේ කියලා මහ වෛරයක්. මේ අපට ලැබෙන්න තියෙන දේවල්. ඒ නිසා පරිපාලන සේවය පවිත්‍ර කිරීම අත්‍යවශ්‍යයි. ඒකෙන් පිටිම චරාජීවී වෙලා තියෙනවා. අනේ එතෙන්දි තමයි මේ වගේ විද්‍යුත් එකතු වෙලා තරුණයන්ට හදා දෙන්නේ. පරිපාලන සේවය. ඒ වගේම නීතියේ ස්වාධීනත්වය. නීතියේ ස්වාධීනත්වය. නීතියවත් තියෙන්න ඕන නිදහස්ව. සියලු පත්වීම් එක පුච්චලේ කරලා නීතිය අතට ගත්තම අපිට නීතියක් නැත්නම් අපි ප්‍රවණ බුදුමයක් අරගෙන යන බුදුමයක් සාධාරණයි. රටේ නීතියවත් සාධාරණ නොවේ නම් ඒ සියලු පත්වීම් දේශපාලන කරන්නේ වෙලා නම් විප්ලවවල තමයි පිළිවෙන්නේ කිව්වා. ඉතින් බලන්න කල්පනා කරන්න මෙන්න තමයි නායකසුවිලියා ඉතින් ආදුකේ අද මේ නෝරහට එයා පළාත් සභාවේ සභාපති අර ඉන්නේ පුතා කියන පළාත් සභාවේ ඇමතිගෙන් අර ඉන්නේ තාත්තා මහ ඇමතිගෙන් ඒක මේක පිට කවුරුවක්වත් නැහැ ඒ සියල්ලෝ පවුලේ ඇවිල්ලා මේ මෙට්‍රෝනකනේ තුල සාමාන්‍ය සිවුමක් තරුණයෙකුට ගන්න බෑ ඉදා තිබිච්ච කෙනෙක් වගේම අද සාමාන්‍ය තරුණයෙකුට යන්න බෑ පළාත් සභාවට යන්න බෑ පාර්ලිමේන්තුවට යන්න බෑ ඒව බලවතුන්ගේ ගහණයට අහු වෙලා නිෂ්පාදනය කරන්නේ එක ඡන්දයකට වියදම් කරන්න ඕනිලා අපි දම්කෝ ධම්මපිල මහත්තයා එතුමා අපේ රුපියල් එකතු කරලා තමයි ගලදිනුවා එතුමා කියනවා මම අරක්කු දුන්නේ නැහැ මම සිගරට් දුන්නේ නැහැ ඒ වුණාට මට ගියා 98 ලක්ෂයක්. මට 98 ලක්ෂයක් ගියා. සැබෑරුමක් හොදා. සිගරට් නොදී. පොසොත් වගා 98 ලක්ෂයක්. එතුමාට එච්චර ගියා නම් සමහර වෙන 1000 කෝටි වියදම් කරනවා. හිතනවාද විශ්වවිද්‍යාලය ගැන ගත්තාම උතුම් කවදාවත් පාර්ලිමේන්තු ගන්න පුළුවන් කියලා මේක වෙන්නේ. ඉඩක් තියෙනවා.
ඉවේ තියෙනවද අවස්ථාව කොසාරේ? අපිට දෙන්න යන්න බැරි නම් අරගල නොකරත් මොකද කරන්නේ? එහෙමනම් අරගල කළක දිනා ගන්න ඕන. ඉතින් මෙතිවරණ ක්‍රමයේ වෙනසක් වෙන්න ඕන. සාමාන්‍ය තරුණයෙකුට පාර්ලිමේන්තුවට පළාත් සභාවට යන්න පුළුවන් ආකාරය. ඒක වියදම් කරන එකේ සීමාවක් පනවන්න ඕන. මේක තමයි පත්වීම් දීමේදී වේවා. මාරුවෙන් කිරීමේදී වේවා. මේ සෑම තැනකම අපට සාධාරණේ පේන්න ඕන. ආන්න තරුණිය සමනය වෙන්නේ එතන. ඉච්ඡාවන්තත්වයට වත් කරලා තරුණ වීරාසාව නැත්නම් විවාහ කරගන්න බැරි නම් අපි තුන්වන් ලැබෙන්නේ නැත්නම් කවුරු අසහනයට වත් වෙනවා. ඒ වගේම අද අපේ රටේ තරුණ පරම්පරාවක් විනාශ වෙන්නේ මත්යෙන්. ඒ වගේම මත්ද්‍රව්‍ය විමාකාර තරුණ පරම්පරාව ලක්ෂයකට වැඩි ඉන්නවා මත්ද්‍රව්‍ය. ඒ අය මත්පැන් වලින් මත්කුඩු වලින් සහනයක් සොයාගෙන ඒකවත් සංකේතන හම්බුලා. දුප්පත්කමයි නූගත්කමයි වෙලාගත් තරුණ වැඩි හරියක් යොදුරු වෙලා. ඈත ගම්බදව ගත්තා. දුප්පත්කම වෙලාගත් යනවා. ඒ දරුවෝ අනාගතයක් විතරයි. අද ලංකාවේ තාත්තගෙන් දුෂණය වෙන්නේ. බාප්පගෙන් මහප්පගෙන් දුෂණය වෙන්නේ. ගැඹුරු දුෂණය වෙනවා. දාගන්න බැටර විනාශකාරී දාන්නේ. ඒ වගේම අම්මා දරුවෝ දාලා විදේශගත වුණාට පස්සේ ඒ දරුවන්ට ආදරය අහිමි වෙලා තාත්තගේ හිංසනයට ගුරු වෙන්නේ. ගැඹුරු දුෂණය වෙනවා. ඒ නිසා සමාජය පිළිබඳව අපි වෛද්‍ය ශාස්ත්‍ර හිටියාරත් මහත්මාවයි උගතුම් වියතුම් එකතු වෙලා අපි කාලෝ පොන්සේක මහත්මයාගේ මහාචාර්ය එකතු වෙලා නියඬව බලාගෙන ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා මේ විනාශ වෙන තරුණ පරම්පරාව මේ තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා යමක් කරන්න පුළුවන් නම් ඒ කාර්යය ඉෂ්ට කරන්න. අල්ලාහ් සුබ්හානහු මේ බලන්න බෑනේ. දැන් ඉස්කෝලේට ළමෙක් දාගන්න. but සාමාන්‍ය ළමයෙකු පුරුදු ඉස්කෝලේට යන ඉස්කෝලේ ඒවා කොහොම ධනවතුන්ගේ බලවතුන්ගේ ග්‍රහණයට අහු වෙලා තියෙන්නේ. ඉතින් ළමයෙකු ඉස්කෝලේට යන්න බෑ. දුබයියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අල්ලාහ් දුෂ්කර වංචාවලින් පිළිලා පාසලේ පුංචි ළමයා ඉඳලාම පොඩි කාලේ ඉඳලාම ඒ ළමයාගේ හිතේ මහ වෛරයක් ඇති වෙනවා, ක්‍රෝධයක් ඇති වෙනවා, ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. තරුණේ වෙනකොට මහ වෛරය පුරවගන්න තරුණේ ඒ නිසා තරුණු වැරදි නෑ. වැරදිකාරයෝ අපි වෙන්නේ. වැරදිකාරයෝ මේ රටේ උගත් වියත්මයි. අපි ඒයිට සිල්පදයක් නිසා තරුණේ දෙයක් නෙවෙයි තරුණුන්ට අදක් තියෙන අදක් දෙයක් කොයි. ඒ ඔය හෙට කවදාවත් උදව් වෙන්නේ. ඒ හෙට කියන්නේ කවදාවත් දෙන්නේ නැහැ. ඒ නිසා තරුණේ හෙටක් නෙවෙයි තරුණුන්ගේ අදක් හදන එක අපේ පරම යුතුයකමයි. අන්න ඒ නිසා විශ්වාසඥයෝ උගත්තු වියත්තු දුස මහත්මයා වගේ දීර්ඝ කල්පනා කරලා අපි ඔක්කොම වෙලා පක්ෂ විශ්වාසඥයෝ දාන්නේ දොරව අපි සියලු දෙනාටම සාධාරණ සමාජයක් හදාගන්න තරුණයෝ සමනය කරගන්න පුළුවන් මේ. ඒ වගේ මේ රට අපිට දියුණු කරගන්න පුළුවන් වෙන්නේ නිකාම කැෂිනෝ වලින්වත් ගණිකා නිවාස වලින්වත් උඩු වලින්වත් නෙවෙයි සංවර්ධන ආර්ථිකයක් අත්කරා ගමන් කරන්න ඕන. සංවර්ධන ආර්ථිකයෙන් උතරව අපි ඉදිරියට පාපිස්ලා කරනවා. විවේකියාව කියන එකත් තරුණයෝ දුක තරම් ප්‍රොපෝගලි දාන්නේ විවේකියාව නිසා මේ ප්‍රශ්නවලට මේ විගත් සභාවට ඇස්ලා ඉන්න හැමදෙනාටම ආරාධනා කරනවා. අපි ඔක්කොම එකතු වෙලා අපේ තරුණයන්ට ලස්සනව අපි හදලා තියන්නේ. දර්ශන කරමු, කතා කරමු, තරුණයන්ගේ අනාගතය කරගන්න. තරුණයන්ගේ වසන්ත කාලයේ ජීවිතයේ සුන්දරම කාලයේ හැට දෙන්නට වෙලා තියෙනවා. ඒ නිසා
වෛද්‍ය සාන්තිය කිසියම් ප්‍රයත්නයක් උත්සාහයක් දරුවා තරුණයන් අතර ජීවත් වෙමින් තරුණයන්ගේ පස්සෙන් සමාජය අපි කතා කරමු අපි ලියමු අපි හිතමු අපි මාර්ග බලමු අපි තරුණයන්ට හොඳ පරිසරයක් මෙරටේ හදා ගන්න යෝගී කියලා ආරාධනා කරමු අපි